අද තප්පර 600 වැඩසටහනේ මම මූලික වශයෙන් කතා කරන්නේ අගෝස්තු 5 වෙනිදාට එන්න නියමිත මහමැතිවරණයට අදාළව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන සමාජ බලවේගයන් සහ සමාජ කණ්ඩායම් කළ යුතු ඇත්තේ කවර කාරණයක්ද කියන එක. ඊට කලින් මම හිතනවා අපි වටහා ගන්න වෙනවා මේ වන විට ලංකාවේ විධායකයට විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා කේන්ද්‍රගත කරගෙන ඔහුට අසීමිත බලයක් ගොඩනැගෙමින් තිබෙනවා. ඔහු විසින් ඔහුට අයත් වෙච්ච ඒකමතික බලය පාවිච්චි කරමින් ඔහු ලංකාව සිවිල් මිලිටරි පාලනයක් දිහාවට අරගෙන යමින් තිබෙනවා. එහිදී අපිට පේනවා උදාහරණ කිහිපයක් විශේෂම කාර්යසාධක විශේෂම ජනාධිපති කාර්යසාධක බලකායන් කිහිපයක් ඔහු විසින් නිර්මාණය කළා. අපි කතුත් මෑතම නිර්මාණය කරපු බලවේගයන් දෙක තමයි නැත්නම් ගොඩනගපු ඒ කාර්යසාධක බලකායන් දෙක තමයි මූලික වශයෙන් එකක් පැහැදිලිවම ඔහු සදාචාරවත් රටක් ගුණගරුක යහපත් රටක් කියන ලේබල් යටතේ එවැනි කාර්යසාධක බලකයක් ගොඩනගුව ඒක සම්පූර්ණයෙන්ම ඉන්නේ හමුදා නිලධරය සහ පොලිස් නිලධරය. අනිත් පැත්තෙන් නැගෙනහිර පුරාවිද්‍යාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කියලා තවත් කාර්යසාධක බලකයන් නිර්මාණය කළ තිනවා. ඒකෙත් බහුතරයක් ඉන්නේ ආරක්ෂක අංශයේ පිරිස් සහ අනිත් පැත්තෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු ප්‍රධාන වශයෙන්ම සිංහල පිරිස්. එතකොට ඒ විතරක් නෙමෙයි ඒ අරෙන්න ජනාධිපති කාර්යසාධක බලකයන් කිහිපයක්ම ඔහු විසින් ගොඩනගලා තියෙනවා. මේ සියල්ලම අපිට පේනවා මේ රට ගෙනියමින් තිබෙන්නේ යම්කිසි ආකාරයකට අනිත් අයගේ විශේෂම ලංකාවේ ඉන්න වෙනත් ජනවර්ග සහ සංස්කෘතික කණ්ඩායම් වර්ධනය කරමින් ඔවුන්ගේ හඬට ඉඩක් නොදෙමින් ඊටාම කේවලව ගත් විට සිංහල බෞද්ධ වර්ගවාදී මිලිටරි යම් ආකාරයක අධිකාරිවාදී පාලනයක් දිහාවට ලංකාව රැගෙන යමින් තිබෙනවා. මෙහි පූර්ව තත්ත්වය අපි දුටුවේ පහුගිය ජනාධිපතිවරණයේ ආසන්න කාලේ විශේෂයෙන්ම එතනින් පසුත් කොරෝනා පස්තයත් එක්කම දැන් ඔහුට පුළුවන් වෙලා තියෙනවා කොරෝනා පසුබිම තුල ඇතිවෙච්ච යම් සෞඛ්‍ය ආරක්ෂක නීති රීති සහ සුපරීක්ෂාකාරී යාන්ත්‍රණයන් තවදුරටත් බලගන්වමින් ජනතාව මත අසීමිත පාලනයක් කරා යන්න අවශ්‍ය වෙන ගමන ඒකමතික බලයම තමයි ඔහු විසින් නැවත ඉල්ලමින් තිබෙන්නේ 3න් 2ක බලයක් කරා. ඒ නිසා මේක අපි වටහා ගන්න ඕනේ ලංකාවේ ඉදිරි සිටියම ලංකාවේ ඉදිරියේ දේශපාලනය කරන සිටියම මුළුමනින් හැකිලීමට නියමිතයි මේ ජනාධිපතිවරයා ඇතුළු පොහොට්ටු පක්ෂය විසින්. ඒක අපිට රාජපක්ෂය කියලාත් නම් කරන්න පුළුවන්. මේක හැබැයි මහින්ද රාජපක්ෂගේ පාලනයට වඩා මහින්ද රාජපක්ෂය යම්කිසි විදියකට දේශපාලන ඉතිහාසයක් සහිතව සහ යම්කිසි විදියේ වෙනත් අපිට කියන්න පුළුවන් ජනතාවාදී වෙනත් දේශපාලන ඉතිහාසයක වෙනත් ප්‍රකාශනයක් විදියට නිකන් ජනප්‍රියවාදී ප්‍රකාශනයක් විදියට එන්න හදපු පාලකයෙක්. ඒ නිසා ඒ කියන්නේ එවැනි තත්වයකට වඩා ඔහු විසින් ඇති කරපු විශේෂම 2010 ඉඳලා 2015 දක්වා ඇති කරපු ඒ අන්තර්නෝමතික පාලනයේ අත්දැකීම් අපිට තියෙනවා රටක් විදියට. හැබැයි මේ එන්න නියමිත පාලනය ඊටත් වඩා භයානක මර්ධනකාරී පාලනයක්. මේක පිළිබඳව මම හිතනවා ලංකාවේ බොහෝ පිරිස් වලට මේ පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් නැහැ. මම කියන්නේ ඒ කියන්නේ පොහොට්ටුවට පක්ෂපාතී පිරිස විතරක් නෙමෙයි. ඒ කියන්නේ පොහොට්ටුවට පක්ෂපාතී නැති වුණා ලංකාවේ ඉදිරිය සංවර්ධන කතිකාව ගොඩනගමින් ඉන්න ලංකාවේ ධනවාදය පිළිබඳව ඊටාම උදානගී ගයමින් ඉන්න යම් ආකාරයකට ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය අපිට රැගෙනයි කියලා විශ්වාස කරන කණ්ඩායම් පවා එවැනි සමාජ තීරු පවා මේ පිළිබඳව අවබෝධයක් නැහැ. අනිත් පැත්තේ ලංකාවේ ලිබරල් සිවිල් සමාජය. ලිබරල් සිවිල් සමාජය කියන්නේ බොහෝ විට කටයුතු කරන්නේ ඒ කියන්නේ මේ ඉදිරියට එන්න නියමිත මේ ඇතිවෙමින් තිබෙන අධිකාරීවාදී පාලනයේ මූලික පදනම් නිර්මාණය වුණේ කවර ඓතිහාසික තත්වයක් තුලද? එයට බලපාපු නව ලිබරල් ධනවාදී බලවේගයන් මෙහෙයු මොනවද? මේ පිළිබඳව කිසිම වැටහීමක් නැහැ ලංකාවේ ලිබරල් සිවිල් සමාජයට. ඔවුන් ඒ කියන්නේ හුදු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් පිළිබඳ නිකන් වාගාලංකාරයන් දෙසා බෑවට ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වෙලා තියෙන ලංකාවට ඇයි ජනතාව මිලිටරි පාලනයකට කැමති වෙන්නේ ඇයි කියන කාරණා ගැන ගැඹුරු දේශපාලන විද්‍යාත්මක දැනුමක් ඔවුන්ට නැහැ. ඒ නිසා අපි පැහැදිලිව වටහා ගන්න ඕනේ මේ තත්ත්වය නිර්මාණය වුණේ ලංකාවේ එක පැත්තක අපි පැහැදිලි කර ගන්න ඕනේ සංයුක්ත තත්ත්වයක් විදියට. අපි දන්නවා ආර්ථිකයේ පැත්තෙන් ලංකාවේ මුහුණ දෙමින් තිබුණු අර්බුදය ලංකාවේ ජනතාවාදී ආර්ථිකයක් සම්බන්ධයෙන් යම්කිසි හෝ අවම හෝ අත්දැකීම් ටිකක් මීට දශක 5කට කලින් හෝ තිබුණා නම් මේ වන විට එය සම්පූර්ණයෙන්ම අතුගාදමමින් තිබෙනවා. ලංකාවේ දේශපාලන බලය ව්‍යාපාරික බලයට යටත් වෙලා තිබෙනවා.
විශේෂයෙන්ම ප්‍රාග්ධන සමුච්චනය සඳහා ලාභය සමුච්චනය කර ගැනීම සඳහා ඇතිවෙච්ච අලුත් ව්‍යාපාරික පන්තියක් විශේෂම අනුවෙන් පසු නිර්මාණය වුණා. ඒ ව්‍යාපාරික පන්තියට අවශ්‍ය වෙන දේශපාලන අනුග්‍රහය සහ විශේෂයෙන්ම දේශපාලනයේ ව්‍යාපාරික බලයට යටත් කිරීම. ඒ නිසාම දේශපාලනය කළමනාකරන ව්‍යුහයක් බවට ඌර්ණණය වීම. මෙන්න මේ කාරණා සිද්ධ වුණේ ලංකාවේ ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අර දේශනා කරපු ඒ වෙනුවෙන් පෙනී හිටපු ඒ තරණී සම්ප්‍රදායික ධනේශ්වර ප්‍රභු නායකත්වයේ අවසාන නෂ්ටාවශේෂයන් විසින් අද අපිට පේනවා. මේ අපි දන්නවා රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අපි නිතරම කතා කළා. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තිබෙන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකෙක් වගේ ලංකාවේ ලිබරල් සිවිල් සමාජයත් ඔහුව හැඳින්වුවා. නමුත් අපි දැන් පැහැදිලිව පේනවා ඔහු අද ඉන්නේ කොතනද කියලා. ඔහු නිශ්චිතවම මේ අධිකාරිවාදී, ජාතිකවාදී, වර්ගවාදී මේ දේශපාලන බල හවුල තුල සංවිධියකට සම්මුතිගතව ඉන්නවා. එය මම හිතනවා ඒක අහම්බයක් නෙමෙයි. මොකද ඔවුන් ඒ කියන්නේ ලංකාවේ ව්‍යාපාරික දේශපාලනයේ නැගීම ලංකාවේ ප්‍රාග්ධන සමුච්චනය මූලික කරගත්ත දේශපාලනයට ඉඩ දීම එය විසින් ලංකාවේ යම් ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා වෙයි කියලා හිතපු ඒ සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයටම තමයි මම හිතනවා අපේ චෝදනාව එල්ල වෙන්න ඕනේ. අද වෙනකොට අපිට පේනවා එක පැත්තක මේ ව්‍යාපාරික පන්තිය අනිත් පැත්තෙන් ලංකාවේ ජාතිවාදී වර්ගවාදී මතවාදය මේ දෙක අතර අන්තර් පෝෂණයක් හැදෙමින් තිබෙනවා. මේක හරියට ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධනට බැරි වෙච්ච දේ. ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධන 80 දශකයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ විසින් ලංකාවට උත්සාහ කළා විවෘතාර්ථිකයත් එක්ක නව ලිබරල් වාදයට අවශ්‍ය කරන ආකාරයකට ලංකාව නැවත පරිවර්තනය කරන්න. නමුත් ඒකට අවශ්‍ය වෙන අපිට කියන දෘෂ්ටිවාදී සම්මුතියක් උට නිර්මාණය කරගන්න බැරි වුණා. මොකද ඊට කලින් 74ට කලින් හිටපු ඒ ජනතා සම්මත ඒ තිබුණු ඓතිහාසික තත්වයේ තුල තිබුණු ඒ ජනතා සම්මත ජනතාවාදී යම්කිසි බලවේගයක් 80 දශකයේ තුල ජේ.ආර්.ගේ ඒ විවෘතාර්ථික නව ලිබරල් ව්‍යාපෘතියට එරෙහිව තමයි හිටුනේ. ඒ යම් ආකාරයකට සංස්කෘතික ප්‍රකාශනයක් විදියට ජේ.ආර්.ගේ ව්‍යාපෘතියට එරෙහිව එලි දැක්ුණා. අපි දැක්කා ඒ කාලේ සාහිත්‍ය පැත්තෙන් සරත් චන්ද්‍ර වෙන්න පුළුවන්. ඒකම රූපවාහිනියෙන් ආපු පළමු මැණිකේ වැනි නාට්‍ය වෙන්න පුළුවන්. අපි දැක්කා හැම පැත්තම මේ අපි කියන කලා සංස්කෘතික ඒ පුළුල් ශාස්ත්‍රය තුල යම් ආකාරයකට ජාතිකවාදී සහ ජනතාවාදී මෙන්න මේ තියෙන මුලාශ්‍රයන් සහිතව විවෘතාර්ථිකයට විරෝධයක් පැවතුණා. නමුත් 89න් පස්සේ ඒ කියන්නේ ඒ ආපු සංස්කෘතික ප්‍රතිවිරෝධය විවෘතාර්ථිකයට ආපු සංස්කෘතික ප්‍රතිවිරෝධයම තමයි 1989 අවසානයේ සිවිල් යුද්ධයක් දක්වා දික් වෙන්නේ. ඒ සිවිල් යුද්ධයෙන් ඒ තිබු අරගලකාර විශේෂම ජනතා අරගලය පරාජය වුණාට පස්සේ අපි යවපන් වුණේ අපි විවෘත වුණේ එවැනි සම්මුතියක් නැති ඉතිහාසයේ අවසානයක් පිළිබඳ ලාංකේය නිවේදනයකට. එතනින් පස්සේ තමයි මේ ව්‍යාපාරික බල සීමාව නැත්නම් ව්‍යාපාරික බල හවුලක් නැත්නම් ව්‍යාපාරික දේශපාලන බල හවුලක් අලුතෙන් නිර්මාණය වෙන්න ගන්නේ. අද අපිට දැන් මේ පේනවා නම් මේ ජාතිවාදී වර්ගවාදී මිලිටරිවාදී අධිකාරිවාදී පාලනය වෙනුවෙන් ඒ කසකාරයන් වෙලා ඉන්න ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක්. මේ අපි දකිනවා හැම විටේම රූපවාහිනී නාලිකා සහ අනිකුත් FM වනිත නාලිකා හිමිකාරීත්වයක් සහිත තාම ධන කුවේර මාධ්‍ය හිමිකාරයෙක් කීප දෙනෙක් ඉන්නවා. මාධ්‍ය අධිරාජ්‍යයක් වුන් පවත්වා ගන්නවා. මොවුන් මුළුමනින්ම අර අපි කියපු අර කියන දැන් මේ ගොඩනැගෙමින් තිබෙන මේ අන්තර්නෝමතික පාලනයේ තාම තියුණු කොටස්කාරයන් පිරිසක්. ඒ නිසා අපි හඳුනා ගන්න ඕනේ මේ ගොඩනැගෙන බලහවුල තුල එක් පැත්තක සිංහල බෞද්ධ වර්ගවාදය, අනිත් පැත්තෙන් මිලිටරි සිවිල් පාලනය, අනිත් පැත්තෙන් අන්තර්නෝමතික ව්‍යාපාරික මාධ්‍ය මෙහෙයුම, අනිත් පැත්තෙන් ඊටාම දැඩි රාජාණ්ඩුවාදී භික්ෂු සංස්ථාව මේ සියල්ලත් එකතු වෙලා තමයි අනිත් පැත්තෙන් ඒ අවශ්‍ය වෙන මේ තියෙන මර්ධනයේ මූලික ස්වරූපේ ගොඩනැගිලා තිබෙන්නේ. හැබැයි මේ මර්ධනයේ සුජාත වෙන්න මේ මර්ධනයට සුජාතභාවය ලැබෙන්න ජනතාවගේ පැත්තෙන් විශේෂම ලංකාවේ සිංහල බෞද්ධ දකුණේ සැලකිය යුතු පිරිසක් මේ ඇති වෙන අන්තර්නෝමතික මර්ධනකාරී පාලනයට අනුමැතිය දෙමින් තිබෙනවා. ඒ ඔවුන්ගේ අඥානකම පිළිබඳ කාරණයකට වඩා අර මම කලින් කිව්ව 90 දශකයේ සිඳන් ඇති වුණු අර්බුදයට ගිය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන්ම ආර්ථිකයේ පැත්තෙන් ඔවුන්ට වෙච්ච ජනතාවාදී ආර්ථිකයක් සම්පූර්ණ බිඳවැට්ටවීම, අනිත් පැත්තෙන් තමන්ගේ නියෝජනය පාර්ලිමේන්තුව වේවා අනිකුත් ජනතා නියෝජිත ආයතන තුල තමන්ගේ ස්වාධිපත්‍ය ප්‍රකාශ නොවීම මේ සියල්ලත් එක්ක අපිට පේනවා
ඒ ජනතාව අවතන් වෙලා ඉන්නවා. ඒ සිංහල බෞද්ධ අතිබහුතර ජනතාව බැලුවත් ඔවුන් තුල තිබෙන අර ආර්ථික දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය. ඒ අර්බුදය තමයි මේ අලුතින් ඇතිවන අන්තර්නෝමතික පාලනය විසින් ගසා කමින් සහ එය විසින් නැවත සම්මුතිගත කරමින් තිබෙන්නේ. අපි මෙයට විකල්පයක් තමයි ඉදිරි මහමැතිවරණයත් එක්ක කතිකාගත කළ යුත්තේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අගයන ජනතාව මේ ඇතිවෙමින් තිබෙන තත්ත්වයේ ඓතිහාසික සහ අනාගත ප්‍රක්ෂේපණයන් ගැන සංයුක්ත අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. බොහොම ස්තුතියි.